අපි ගිය පාර කතා කරා ජපාන් පන්තිය මේ පැයක් විතර කරන්න පුළුවන් නම් හොඳයි කියන එක ඇත්තටම. ඒක පුළුවන් නම් 6 වසරේ පන්තිය මේ 5 ඉඳන් පටන්ගෙන 5:45 ඉඳන් 6:45 වෙනකම් කරන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් වුණොත් ලබන සතියේ ඉඳන් දූල පුතාලට බැරි දූල පුතාලා ඉන්නවනම් පොඩ්ඩක් chat එකේ දාන්න පුළුවන්ද? 5:45 6:45 කියන ඒ වෙලාව බෑ කියනවා නම් සමහර විට බැරි වෙන්න පුළුවන් 6 වසරේ ඒ විද්‍යා පන්තියේ දූල පුතාලා මේ 5 ඉඳන් පටන් ගන්න බෑ කිව්වොත් ඒක කරන්න බැරි වෙනවා. බැරි දූල පුතාලා ඉන්නවනම් බැහැ කියන දූල පුතාලා ඉන්නවා. එතකොට පැයක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. නැත්තම් මේ පන්ති ඉවර කරගන්න බැරි වෙනවා අපිට. අවුරුද්දක් දූල පුතාලට කතා කරන්න පුළුවන් ජපන් භාෂාව හොඳින් මේ පැයක් කරොත් ඇත්තටම විනාඩි 30ක් කළා ඇත්තටම ඉවර කරන්න බෑ අවුරුද්දකින් නෙවෙයි දෙකකින්වත් ඇත්තටම. ඒක නිසා එතකොට බැරි දූල පුතාලා ඉන්න හින්දා ඉරිද විතරක් බැරිද මේ සෙනසුරාදා විතරක් බැරිද කියලා එහෙම දාන්න පුළුවන් නම් ඇත්තට මේක වැදගත් වෙනවා ඇත්තටම මේ බැරි කට්ටිය පුළුවන් දූල පුතාලා මේ ප්‍රශ්නයක් නැහැ ඇත්තටම බැරි දූල පුතාලා ඉරිද විතරක්ද බැරි සෙනසුරාදා විතරක්ද බැරි කියලාවත් අඩු ගානේ අනිවාර්යයෙන්ම සතියට පැය දෙකක් කරන්න වෙනවා කොහොමත් මේක නැත්නම් ඉවර කරන්න බෑ අපිට අවුරුද්දකින් අනිවාර්යයෙන්ම දූල පුතාලා ලබන අවුරුද්ද වෙනකොට ජපන් භාෂාව හොඳින් කතා කරන්න පුළුවන් ඇත්තටම අපි පැයක් කරොත් ඇත්තටම ඒක ඉතාම වැදගත් වෙනවා ඇත්තටම ඉංග්‍රීසි භාෂාව වගේ නෙවෙයි ඉංග්‍රීසි භාෂාව දූල පුතාලා දිගටම කරනවා කරාට කතා කරන්න බෑ ඇත්තටම සමහරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් ජපන් භාෂාව කියන එක අවුරුද්දක් කරොත් හොඳට කතා කරන්න පුළුවන් ජපන් භාෂාව ඒක එතරම් අමාරු නෑ ඇත්තටම ඒක නිසා පොඩ්ඩක් මේ 5:45 6:45 කියන වෙලාව බැරි ඉරිද විතරක්ද සෙනසුරාදා විතරක්ද කියන එක ආපහු පාරක් දාන්න. ඒක ඊටාම වැදගත් වෙනවා. එහෙම නැත්නම් WhatsApp නම්බර් එකට හරි කමන්නේ දාන්න. ඒක ඊටාම වැදගත් වෙනවා. චුට්ටක් ඉන්න දූල පුතාලට මම අද පාඩමේ ෆයිල් එක දාන්න චුට්ටක් ඉන්න. අපි ගිය සතියේ වීඩියෝ එකක් බැලුවේ. ඒකේ තව ඉතුරු වෙලා තියෙන කොටසක් අපි ඒක හෙට බලන්න බලාපොරොත්තු වෙනවා. අපි ආපහු ජපන් අකුරු ටික මතක් කරලා අපි ජපන් වචන ඉගෙන ගන්න ඕන. ජපන් මම කලින් කියලා තියෙනවා සිංහල භාෂාවට ජපන් භාෂාවයි ග්‍රැමර් සමානයි කියලා ගොඩක් දුරට. ඒක නිසා කතා කරන්න පුළුවන් වචන දන්නව නම් ඇත්තටම ඒක නිසා වචන vocabulary එක අපි හදා ගන්න ඕන ඉක්මනට. ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට ඉක්මනට කතා කරන්න පුළුවන් ජපන් භාෂාව ඒ vocabulary එක ඉක්මනට හදාගත්තොත් ඒක නිසා මම කලින් කිව්වා වගේ පැයක් විතර කරන්න වෙන කොහොමත් ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට අපි එහෙම වුණොත් සතිය දවස්වල හරි කමන්නේ විනාඩි 30 30 හරි පුළුවන් නම් එහෙම වුණා හරි දූල පුතාලට එහෙම හරි පුළුවන් නම් සතිය දවස්වල හරි ඒ කියන්නේ විනාඩි 30ක් කරන්න පුළුවන් වෙලාවක් සතිය දවස්වල හරි රැට කමන්නේ එහෙම ලියලා වන්න පුළුවන් නම් බැරි දවස් මේ කියන්නේ 5 ඉඳන් බැරි වෙලාවන් සතියම ලියලා වන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා ඇත්තටම බැරි වෙලාවල් විතරක්වත් ඒක නැත්තම් පන්තිය පැයක් කරන්න බැරි වෙන කොහොම කරත් ඒක නිසා අපිට ඊටාම වැදගත් වෙනවා ඒක පුළුවන් වෙලාවක මම WhatsApp නම්බර් එක දාලා තියන්නම් WhatsApp නම්බර් එකට දාන්න පන්තිය වෙලාවෙ නැතුව එතකොට ඒක මම හිතන්නේ ඒක හොඳ වෙයි ඒක හින්දා WhatsApp නම්බර් එක දාන්නම් ඒකට දාලා තියන්න පුළුවන් නම් ඒක නිසා අපි ඒක ආපහු
ලබන මාසේ ඉඳන්වත් මේ දැන් ඒ කියන්නේ බැරි දූල පුතාලා ඉන්න හින්දා මේ මාසේ කොහොමද බැරි වෙනව දැන් ලබන මාසේ ඉඳන්වත් අපි පැයක් කරන්න කොහෙන් හරි ඒ දවස් 4ක් කරලා හරි කමන්නේ පැයක් කරන්න බලමු එතකොට ඒක ඉතාම වැදගත් වෙනවා මේක ඉවර කරන්න ඇත්තටම අවුරුද්දකින් දූල පුතාලට ජපාන් භාෂාව කතා කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම අපි ගිය සතියේ බැලුවේ ඇත්තටම ඉරිදා අපි ඒ ටිකට් මැෂින් එක ඒ වැඩ කරන හදපු ගැන අපි බැලුවේ කොටසයි භාගය හරියටම බැලුවේ අපි ඉතුරු භාගය ඇත්තටම තව තියෙනවා අපි ඒක හෙට බලන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඒකේ ඉතාම වැදගත් වෙන්නේ ජපානය කියන්නේ ඇත්තටම දැන්ට අවුරුදු 60කට විතර කලින් ලංකාව වගේ තිබිච්ච රටක් ඇත්තටම ලංකාව වගේ කිව්වත් ඇත්තටම ලංකාවටත් වඩා නැත්තට නැති වෙලා තිබිච්ච රටක් ඇත්තටම ඒගොල්ලෝ ඒ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කොහොමද අද තැන්ට ආවේ කියන එක ඒක ලංකාවත් එක්ක ඇත්තටම සසඳන්න බැහැ ඇත්තටම ඒක හේතුවක් තියෙන්නේ ජපානයේ දෙවන ලෝක යුද්ධෙදී ඒ හොඳ තාක්ෂණයක් තිබිච්ච රටක් ඒක කොහෙතම මිනිස්සු කිව්වට අමතක කරන්න එපා ඒක ඇත්තටම ඒ කියන්නේ ලංකාවේ තත්ත්වයයි ජපානයේ සංසන්දනය කරන්න බැරි ඒක ඇත්තටම මොකද ඇමරිකාව වගේ රටවල් එක්ක යුද්ධ කරන්න තරම් තාක්ෂණයක් තිබිච්ච රටවල් ඇත්තටම ජර්මනිය වුණත් එහෙමයි ඒගොල්ලන් හොඳ තාක්ෂණයක් තිබුණා ඒක ඉතාම වැදගත් වෙනවා නමුත් ඒ අද තත්ත්වයට කොහොමද ආවේ කියන එක ඉගෙන ගන්න එක ඇත්තටම දූල පුතාලට ඉතාම වැදගත් වෙයි ඒක ජපාන් භාෂාව විතරක් නෙවෙයි ඇත්තටම ජපානයේ සමාජය ඒගොල්ලයි සිරිත් විරිත් ඒ වගේම ඒගොල්ලයි තාක්ෂණය වගේ දේවලුත් අපි පොඩ්ඩ ඉගෙන ගන්න එක ඉතාම වැදගත් වෙනවා ඒ වගේම ඒ ජපානයේ ඉස්සරහට අපි ටීවී එක යන වැඩසටහන පොඩ්ඩක් හරි එහෙම අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා එතකොට ඒවයින් දූල පුතාලට ජපානයේ ඒ ජපාන් භාෂාවට විතරක් නෙවෙයි අනිත් දේවලුත් එතකොට දූල පුතාලට ඒ දැනුම වර්ධනය කරගන්න පුළුවන් ඇත්තටම ඒක තුලින් ඇත්තටම ඒක ඉතාම වැදගත් වෙනවා අපි ඒක නිසා තමයි මම කලින් කිව්වේ පැයක් කියන එක අපිට පැයක් කරන්න වෙනවා කියලා කිව්වේ ඒක ඉතාම වැදගත් වෙනවා අපි ආපහු ජපාන් භාෂාව පන්තියට ආවොත් එහෙම ජපාන් භාෂාව කොටසට ආවොත් එහෙම අපි මුලින් කරපු ටික මතක් කරලා අපි ඉස්සරහට පොඩ්ඩක් මේ අකුරු ටික මතක් කරන්න බලාපොරොත්තු වෙන ඇත්තටම ඊට පස්සේ අපි වොකැබ්ලරි එක හදාගෙන තමයි අපි ග්‍රැමර් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද ග්‍රැමර් කියලා ලොකුවට දිග කාලයක් කරන්න ඇත්තටම ග්‍රැමර් නැහැ ඇත්තටම ඒක නිසා ජපාන් භාෂාවේ ඒ ග්‍රැමර් කියන එක ඇත්තටම ගොඩක් අඩුයි ඇත්තටම ඒකට හේතුවක් ඇත්තටම අපි සිංහල භාෂාව දන්න හින්දා කෙලිම කතා කරන්න පුළුවන් ඇත්තටම වොකැබ්ලරි එක තියෙනවා ඒක නිසා අපි ඉස්සෙල්ලා අපි මෙතෙක් ඉගෙන ගත්තු ටික මතක් කරලා අපි ආපහු ඒ අකුරු ටික මතක් කරන්න බලාපොරොත්තු වෙනවා අපි කලිනුත් ඒ ගොඩක් වෙලාවට කතා කරපු එක තමයි මේක අයිසත්සු කියන එක හුඟ කාලෙකින් අපි ආපහු කතා කරන්නේ ඒක නිසා මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අයිසත්සු කියන එක එතකොට අපි අයිසත්සු ඒක ජපානයේ ඉතාම වැදගත් වෙනවා අපි ඕනම තැනකට ගියාම මුලින්ම පටන් ගන්නෙ ආචාර කිරීමෙන් ජපානයේ එතකොට ඒක කිසිම ભેදයක් නැහැ අපි ඉහළ මිනිස්සෙක්ද පහළ මිනිස්සෙක්ද කියන එක තරම් අදාළ නැහැ පාරේ ඒ පිහිදන මිනිස්සෙක් උනක් කමන්නේ ඕන කෙනෙක්ට ඒ කරන රස්සාවට ගරුත්වයක් තියෙනවා ඒක ඉතාම වැදගත් වෙනවා ඒක අපි ඕන මිනිස්සෙට ඒ ඔළුව නමලා ඒක ආචාර කරනවා මොකද ඒ මිනිස්සයා ඒ රස්සාව කරන්නේ නැත්තම් එතන ඒක කිසිම ඒ සිස්ටම් එකේ ඇත්තටම පැවැත්මක් නැහැ ඇත්තටම හැමෝම තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නේ නැත්තම් තමන්ගේ පවර් එක පෙන්වන්න ඕනේ වෙයි හැමෝම සහයෝගයෙන් තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ පවර් එක පෙන්වන එක නෙවෙයි ඇත්තටම තමන්ට මේ දේ කරන්න පුළුවන් උදාහරණයක් විදිහට කෝච්චියක් පරක්කු කරන්න පුළුවන් කියන එක ඩ්‍රයිවර් කෙනෙක්ට පුළුවන් ඇත්තටම නමුත් ඩ්‍රයිවර් කෙනෙක්ගේ උවමනාව මේ වගකීම වෙන්නේ කෝච්චියක් කොහොමද හරියට වෙලාවට ගෙනියන්නේ කියන එක ඒක තමයි ජපානයේ ඇත්තටම ඉතාම ඉගෙන ගන්න ඕනේ ඉතාම වැදගත් දෙයක් ඇත්තටම හැම කෙනෙක්ම ඒ අනිත් කෙනාට ගරු කරන එකයි ඒවා තමන්ගේ වගකීමයි කියන එක ඇත්තටම ඒක නිසා මේ ඒවත් එක්ක මේ ආචාර කියන කරන එකත් ඇත්තටම ඉතාම වැදගත් වෙනවා ඕනම කෙනෙක්ගේ ඒ මුලින්ම දැක්කහම ඒ අදහස ඒ පුජ්‍යලයා ගැන අදහස වෙනස් වෙනවා ආචාර කරන විදියෙන් එතකොට අපි
කතා කරපු කලින් ඒ උදෑසන කවුරු හරි හම්බුනහම පොඩි ළමයෙක් වුණත් ඕනම කෙනෙක් එතකොට ඒ හම්බුනහම අපි උදෑසන ඔහායෝ ගොසයිමස් කියලා ඔළුව නවලා ආචාර කරනවා කියලා අපි කතා කරා. ඊළඟට දවල්ට කවුරු හරි හම්බුනොත් කොන්නිචිවා කියලා අපි ආචාර කරනවා කියලා කිව්වා. මෙතනදි දූල පුතාලා මතක තියාගන්න ඕන එක දෙයක් තියෙනවා. මතක තියාගන්න අවශ්‍ය එක දෙයක් තියෙනවා. මේ අකුර මෙතන අකුර මේ කොන්නිචිවා කියන එකේ වා කියන එක දුල පුතාලා හිරගනා හෝඩියේදී වා කියන එක ඉගෙන ගත්තා. නමුත් මෙතන වාක් නෙවෙයි එන්නේ හා කියන එක. ශබ්ද කරන්නේ වා කියලා ශබ්ද කරන්නේ වා කියලා. නමුත් මේක හා කියන අකුර තමයි ලියන්නේ. මේක කොන්නිචිවා කියන අකුර මේ වචනේ. එතකොට කොන්නිචිවා සුබ දවසක් කියන එක. නමුත් මේකෙදි ලියන්නේ වා කියන අකුර නෙවෙයි හා කියන අකුර. ඒක ඊටාම වැදගත් වෙනවා දූල පුතාලට. අපි ඉස්සරහට ග්‍රැමර් කරනකොට මේ වා කියන එක මේ හා කියන අකුර තමයි අපි භාවිතා කරන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා. ඒකට එනිසා මේක පොඩ්ඩක් මතක තියාගන්න. මේ කොන්නිචිවා කියන එකේ වා කියන එකට භාවිතා කරන්නේ හා කියන අකුර. ඒක හැම වෙලාවෙම නැහැ. ඇත්තටම මේවා කලාතුරකින් තියෙන දේවල්. ඒක නිසා මේක මතක තියාගන්න. කොන්නිචිවා වල ඒ වා කියන එක හා කියන අකුර තමයි ලියන්නේ කියන එක මේක මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඊළඟට කොම්බන්වා කියන එකෙත් ඒ වා කියන එක ඇත්තටම කලින් කිව්වා වගේ ඒ හා කියන අකුර තමයි ලියන්නේ කොම්බන්වා කියන එකෙත්. එතකොට මේවා මම කලින් කිව්වා වගේ ඉතාම කලාතුරකින් තියෙන මේ වගේ වචනවල මෙහෙම හා කියන එක ඒක මතක තියාගන්න වෙනවා කොහොමත්. ඒක කොම්බන්ව කියලා කියන්නේ සුබ රාත්‍රියක් කියන එක. ඊළඟට අපි නින්දට යනකොට කියන්නේ ඔයසුමි නසයි කියලා. ඔයසුමි නසයි කියලා අපි නින්දට යනකොට කියනවා. ඊළඟට අයිසත්සු වල අපි ඊළඟට කවුරු හරි එක කතා කරලා එයාගෙන් වෙන් වෙනකොට අපි යාට කියනවා සයෝනරා කියලා. අපි ගිය පාර කරා ඇත්තටම මෙතන ඌ එක තියෙන එක මේක සයෝනරා කියලා අපි ශබ්ද කරන්නේ නැහැ. ඇත්තටම සයෝනරා කියලා ඇදීමක් වෙන්නේ මේ ඌ එක තුලින්. මේක මේ ඌ එක තුලින් වෙන්නේ ඇදීමක් වෙන්නේ. ඒක නිසා සයෝනරා කියලා මේක ශබ්ද කරන්නේ. ඊළඟට කාගෙන් හරි උපකාරයක් ලැබුණාම අපි ඒ පුජ්‍යලයට ඒක අරිගතෝ කියලා ස්තුතියි කියලා කියනවා. ඇත්තටම අරිගතෝ කියන එක ඇත්තටම පොලයිට් නැහැ. ඇත්තටම ඒක හොඳට මතක තියාගන්න. අරිගතෝ කියන එක පොලයිට් නැහැ. ඇත්තටම ඒක යාළුවෙක්ට එහෙම කියන එකක් ඇත්තටම අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. අරිගතෝ ගොසයිමස් කියලා තමයි අපි කාට හරි කියන්න ඕන. ඇත්තටම අරිගතෝ කියන එක පොලයිට් නැහැ. ඇත්තටම ස්තුතියි කියලා නිකන් යාළුවෙක්ට ආමන්ත්‍රණය කරනවා වගේ අදහසක් එන්නේ ඇත්තටම. එතකොට හරියට කියනවා නම් කියන්න ඕන අරිගතෝ ගොසයිමස් කියලා. ගොසයිමස් කියලා අපි ඒක ඉස්සරහට ඉගෙන ගන්නවා පොලයිට් විදියට කතා කරන විදිය. ඊළඟට සමා වෙන්න කියන එක අපි කියන්නේ ගොමෙන් නසයි. ගොමෙන් නසයි කියලා තමයි අපි සමා වෙන්න කියලා කියන්නේ. අපි ඊළඟට කතා කරේ කෑම කනකොට ජපානයේ අත් දෙක එක්කහු කරලා කෑමකට වැඳලා තමයි කන්නේ කිව්වා. එතකොට අපි ආචාර කරනකොට කියනවා අත් දෙක එක්කහු කරලා ඉතදකිමස් කියලා තමයි වඳින්නේ කියලා අපි කතා කිව්වා. එතකොට අපි කෑමකට අත් දෙක එක්කහු කරලා ඉතදකිමස් කියලා වැඳලා තමයි කන්නේ කියලා කිව්වා. ඊළඟට කාලේ ඉවර වුණාට පස්සේ කෑමකට ආපහු අත් දෙක එක්කහු කරලා වැඳලා ගොචිසෝ සමදෙස්ත කියලා කියනවා කිව්වා. කෑම එක්කහු කරලා අත් දෙක එක්කහු කරලා කෑමකට වැඳලා ගොචිසෝ සමදෙස්ත කියලා කෑමකට ආචාර කරනවා කියලා කිව්වා. අපි අකුරු ගැන ගිය පාර කතා කරා. එතනම අපි මෙච්චර කල් කතා කරේ හිරගනා කියන අකුරු වර්ග ගැන. ඊට අමතරව ජපන් භාෂාවේ ක්‍රෝමජි කියන අකුරු වර්ගයේ තියෙ කියලා කිව්වා. අපි කිව්වා ඒ ජපන් ඒ භාෂාවේ ශබ්ද වෙන විදිය ඉංග්‍රීසි අකුරු වලින් ලිව්වහම තමයි රෝමජි කියලා කියන්නේ කියලා අපි කිව්වා. ඊළඟට
හිරගනා කියන එක හිරගනා කියන එක ජපාන් භාෂාවේ ඇත්තටම ජපානයේ අකුරු කොටස ඇත්තටම ඊළඟට කතකනා කියන එක කතකනා කියන එක පිටරටවල නම් පිටරට පුජ්‍යලයන්ගේ නම් ඒවා පිටරට භාෂා වලින් ආපු වචන ඒවා ලියනකොට භාවිතා කරනවා කතකනා කියන එක දූල පුතාලගේ නම් උනත් ලියන්න වෙන්නේ කතකනා වලින් ඇත්තටම කතකනා වලින් ලියන්න වෙන්නේ ඒක නිසා කතකනා කියන එකත් පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා ටික ටික ඒක නිසා එකපාරට ඉගෙන ගත්තොත් හිරගණත් එක පැටලෙනවා ඒක නිසා අපි පොඩ්ඩ ඒවා කතකනත් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා මොකද දූල පුතාලගේ නම් ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඒක නිසා ඒකට අවශ්‍ය ඒ පසුබිම සකස් කරන්න බලාපොරොත්තු වෙනවා මේ කතකනත් ටික ටික ඉගෙනගෙන කංජි කියන එක චීන භාෂාවෙන් ඇවිත් තියෙන්නේ දූල පුතාලා මේ කංජි ඉගෙන ගත්තාම චීන අකුරුත් ඇත්තටම ඉගෙන කියවන්න පුළුවන් ඇත්තටම එක්තරා විදියකට තාමත් චීන භාෂාවේ ජපන් කංජි ඉතුරු වෙලා තියෙනවා ඇත්තටම ඒක නිසා එක්තරා විදියකට කියවන්න පුළුවන් ඒ වගේම තායිවාන් භාෂාව තනිකරම තායිවානයේ තියෙන තාමත් ජපානයේ තියෙන කංජිමයි ඒක නිසා ඒ වගේ වෙනත් රටවල භාෂාවලුත් ඇත්තටම දූල පුතාලට යම් තාක් දුරට අදහස තේරුම් ගන්න පුළුවන් කියවන්න බැරි වුණත් ඇත්තටම මොකද්ද මේ කියන්නේ කියන එක අදහස තේරුම් ගන්න පුළුවන් ඇත්තට දැක්ක හැටිය. ඒක නිසා ඊටාම වැදගත් වෙනවා මේ කංජි කියන එක ඇත්තටම ඒක ඊටාම වැදගත් වෙනවා. ඒක නිසා අපි ඒකත් ඉස්සරහට ටික ටික ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය පාර ඉගෙන ගත්ත හිරගනා හෝඩිය ඒ හිරගනා හෝඩිය අපි සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඊළඟට ශබ්ද කරන විදිය පොඩි අකුරු භාවිතා කරන විදිය පොඩියට සූ කියන අකුර ඒවා භාවිතා කරන විදිය යයෝ කියන එක භාවිතා කරන විදිය අපි ඒ සේරම ඉගෙන ගත්තා අපි අද බලාපොරොත්තු වෙනවා මේ මුල් අකුරු ටික ආපහු මතක් කරලා ඒවට අදාළ වචන ටිකක් ඒකේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා අපි මුලින්ම ආපහු හිරගනා හෝඩියේ අකුරු ටික පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා දූල පුතාලත් ඒක පොඩ්ඩක් ලියලා පුරුදු වෙන්න ඇත්තටම ඒක ඊටාම වැදගත් වෙනවා ස්ටෙප් ටිකත් ඇත්තටම ඒක ඊටාම වැදගත් වෙනවා ලියලා පුරුදු වෙන එක ඇත්තටම ඊට පස්සේ අපි ඒකේ ඒවට අදාළ වචන ඉගෙනගෙන වොකැබ්ලරි එක ටික ටික වැඩි කරගත්තාම අපිට නිකම්ම ජපන් භාෂාව කතා කරන්න පුළුවන් වෙනවා අපි අද මුලින්ම මේ අයු එෝ කියන ආයිඳං තෝ කියන අකුරු වෙනකං අකුරු 20ක් තියෙනවා 20 අපි ආපහු පාරක් මතක් කරගන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඒ පොඩි මේ පවපොයින්ට් හදලා පුළුවන් නම් මම දූල පුතාලා ඩවුන් මේ වෙබ් පේජ් එකට මේ ඇක්සෙප්ට් වෙලා බලන්න පුළුවන් නම් ඇත්තටම මට හදලා දාන්න පුළුවන් ඇත්තටම ඒ පොඩි වචන වලට අදාළ වොකැබ්ලරි ටික ඇත්තටම එහෙම හදලා මේ ඩවුන්ලෝඩ් මේ ඇක්සෙප්ට් වෙලා බලන්න පුළුවන් නම් ඇත්තටම ටෝකියෝ වෙබ් ස්කූල් කියන webschool.tokyo කියන ලින්ක් එකේ ඇත්තට මේකට මේ ජොයින්ට් වෙලා දූල පුතාලට කරනවා නම් දාන්න පුළුවන් ඇත්තටම ගොඩක් දූල පුතාලා ඒක පාවිච්චි කරන්නේ නැති නිසා ඒක ගොඩක් කාලෙකින් ඒකට දේවල් දාලා නැහැ ඇත්තටම දූල පුතාලා එකකින් මේ වැඩ කරනවා නම් ඇත්තටම vocabulary එක ඉක්මනට හදා ගන්න අවශ්‍ය වචන ටික දාන්න පුළුවන් ඇත්තටම අපි ඒක ඉස්සරහට පොඩ්ඩක් බලමු ඇත්තටම මේකෙදී අපි අද කොටස මේ හිරගනා කියන කොටස මතක් කරගන්න ඉස්සෙල්ලාම ආ කියන එක අපි කතා කරා මුලින්ම ආ කියන එක ඉස්සෙල්ලාම ලියන්නේ මේ උඩ කොටස කියලා අපි කතා කරා උඩ කොටස එකට ලියන්නේ දෙවෙනියට ලියන්නේ උඩින් නම් පල්ලෙහාට එන කියලා අපි කතා කරා තුන්වෙනියට ලියන්නේ මෙතනින් ඉඳන් මෙහෙම ආ කියන එක ලියන්නේ මේ ආකාරයට කියලා අපි කතා කරා එතකොට දූල පුතාලා ඒක ලියලා පුරුදු වෙන්න ආ කියන එක මුලින්ම උඩ කොටස ඊළඟට උඩින් නම් පල්ලෙහාට එන එක දෙවෙනියට ඊට පස්සේ මේ කොටස තමයි තුන්වෙනියට ලියන්නේ කියලා අපි කතා කරා. ඒක ලියලා මතක කරගන්න. ඒක ඊටාම වැදගත් වෙනවා. මේ ටික අනිවාර්යයෙන්ම පැට්‍රිස් කරන්න ඒක ඊටාම වැදගත් වෙනවා. අපි ඊළඟට ලියන්නේ ඊ කියන අකුර
ඊ කියන අකුර එතකොට ඊ කියන අකුර අපි ලිව්වේ එතකොට ඊළඟට ලියන්නේ ඌ කියන අකුර ඌ කියන අකුර ලියන්නේ ඊළඟට අපි ලියන්නේ ඒ කියන අකුර මතක් කරගන්න දූල පුතාලා හොඳින් ඒ අකුරු ටික ලියන විදිය ඇත්තටම ඒ කියන අකුර පළවෙනි කොටස ඊළඟට දෙවෙනි කොටස ඒ කියන අකුර එතකොට ඊළඟට අපි ලිව්වේ ඕ කියන අකුර ඕ කියන අකුර පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස ඕ කියන අකුර එතකොට දරුවෙක් අහලා තියෙනවා මේ ලියන්න පටන් ගන්න දකුණු පැත්තෙන්ද කියලා. ඇත්තටම සිංහල භාෂාව ලියන විදියටම වම් පැත්තෙන් ඉඳන් දකුණු පැත්තට දැන් ලියන්නේ ඇත්තටම. නමුත් ඉස්සර ජපන් භාෂාවේ ලිව්වේ දකුණු පැත්තෙන් ඉඳන් ඒ තාමත් තියෙන පොත් ඇත්තටම දකුණු පැත්තෙන් ඉඳන් අනිත් පැත්තට පෙරලන්නේ ඇත්තටම. ඒ කියන්නේ අපි පිටිපස්සේ ඉඳන් අපි එදිනදා භාවිතා කරන පොත් කිව්වොත් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට තමයි පොත මේ පෙරලන්නේ ඇත්තටම. ඒ ඉස්සර දැන් ඇත්තටම අද එහෙම නෙවෙයි. අපි සිංහල භාෂාවේ ලියන විදියටම ඒ මුල් පිටුවේ ඉඳන් ඉස්සරහට දිගටම ලියන්නේ ඇත්තටම. එතකොට තාමත් ඒ වුණාට සමහර වෙලාවට රචන එහෙම ලියනවා. ඒක ඇත්තටම දූල පුතාලට එච්චර ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම. පිටරට කෙනෙක්ට එහෙම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එහෙම භාවිතා ඔව් ඔව් ඇයි සර් මේ අකුරු මේ පල්ලෙහාට ලියන්නේ? පල්ලෙහාට ලියන්නේ පුතා ඒක තමයි. ඒක ඉස්සර ඒක මොකද දන්නවද? ඒකට හේතුව ඇත්තටම ඉස්සර පින්සලෙන් ලියන්නේ. පින්සලෙන් ලියනකොට එතකොට ඒ ජපන් භාෂාවේ එතකොට ඒකේ පින්සලෙන් ලියනකොට ඉඳන් පල්ලෙහාට ලියලා එහෙම ඒ කියන්නේ එහෙම දිගටම අනිත් පැත්තට ලියාගෙන යන්නේ ඇත්තටම එකක් බොඳ වෙන එකයි. දැන් අපි ලියන විදිහටම එහෙම ලියන්න පුළුවන් ඇත්තටම. නමුත් ඒගොල්ලෝ ඉස්සර ඉඳන් ලියන්නේ ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට තමයි ඊළඟ උඩ ඉඳන් පල්ලෙහාට තමයි ඇත්තටම ලියන්නේ ඇත්තටම උඩ ඉඳන් පල්ලෙහාට ලියලා ඊළඟ කොටස ගිහිලා උඩ ඉඳන් පල්ලෙහාට එහෙම ලියාගෙන යන්නේ. ඒක ඇත්තටම ඒ කියන්නේ ඒ ඕනම දෙයක් දැන් අපි වම් අත කියන එක අපිට වම් අතවලින් මේ ලියනවයි කියන එක පුරුදු වුණාම අපිට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. සමහරට ඒක දකුණු අත ලියනකොට අපිට දකුණු අත කියන එක සාමාන්‍ය දෙයක් වෙනවා. ඒ වුණාට වම් අතෙන් ලියන දූල පුතාලාත් ඉන්නවා. ඒ වගේ ඒ කියන්නේ සම්මතය කියන එක රටින් රටට වෙනස් වෙන්න පුළුවන් ඇත්තටම. එතකොට ඒ රටින් රටට ඒක වෙනස් වෙන්න පුළුවන් ඇත්තටම. ඒ කියන්නේ අපි වමින් පටන්ගෙන දකුණට ලියන හින්දා අපිට ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. සමහර රටවල් ඉන්න පුළුවන් දකුණෙන් පටන්ගෙන වමට ලියන රටවල. තේරුණාද දුරකටට කියන දේ? ඒක රටින් රටට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒක සම්මතයක් කියලා එහෙම දෙයක් නැහැ ඇත්තටම. ඒක අපිට ඒ පුරුදු වෙලා තියෙන නිසා එහෙම දැන් ගොඩක් වෙලාවට අද ගොඩක් රටවල් මේ ඇත්තටම ලියන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ලියන්නේ. උඩ ඉඳන් පල්ලෙහාට ලියන්නේ. නමුත් ඉස්සර එහෙම රටවල් අතර සම්බන්ධකම් තිබිච්ච නැති කාලවල එහෙම ඒ කියන්නේ මෙහෙම ලියන්නේ කියන එකක් ඇත්තටම ක්‍රමයක් තියුනේ නැහැ ඇත්තටම. ඒ රටට ආවේනික ක්‍රම තමයි එතකොට තියුනේ. ඒවා ඒ කාලෙත් එක්ක අද ජපන් භාෂාව වුණත් එහෙමයි ලංකාවේ ලියන වගේ වම් අත පැත්තේ ඉඳන් උඩ පේලිය ලියලා ඊට පස්සේ දෙවෙනි පේලිය එහෙම ලියන් එන්නේ. නමුත් මේකෙදි දූල පුතාලට මේ පොඩ්ඩක් මේක ඒ වෙනසක් තේරෙන්නේ නැති වෙන්න ඇත්තටම මේ ආකාරයට ලියන්න පුළුවන් කියන එකත් ඇත්තටම දැනගෙන තියෙන එක ඉතාම වැදගත් වෙනවා. සමහර ඒ පොත් එහෙම තියෙනවා මේ ආකාරයට රූල් තියෙන්නේ. මෙහෙම පල්ලෙහාට රූල් තියෙන පොත් තියෙනවා ඇත්තටම. මෙහෙම පල්ලෙහාට රූල් තියෙන
ඒ පොත් තියෙනවා ජපානි විකුණන්න. ඒවා මේ ආකාරයට ලියන්නේ ඇත්තටම උඩින් නම් පල්ලෙහාට. ඒක ඊටාම වැදගත් වෙනවා. මෙහෙම උඩින් නම් පල්ලෙහාට ලියලා ඊළඟ කොටසට ගිහිලා ආපහු උඩින් නම් පල්ලෙහාට ලියන්නේ. එහෙම ලියන පොතුත් තියෙනවා ඇත්තටම. ඒ ඉස්සරේ ඉඳන් මේ තියෙන ඇත්තටම ඒක ඒගොල්ලේ සංස්කෘතිය පොඩ්ඩක් ඒක නැති වෙන්න තාමත් සමහර තැන්වලදී රචන එහෙම ලියනකොට ඒක අපි වුණත් එහෙම රචනව ලියනකොට ලියන්නේ උඩින් නම් පල්ලෙහාට වමේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට ලියන අවස්ථාවක් තියෙනවා. වම් පැත්තේ ඉඳන් ගොඩක් වෙලාවට මේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට තමයි රචන උනත් එහෙම ලියන්නේ ඇත්තටම අද ගොඩක් වෙලාවට. නමුත් ඒ ඉස්සර විදිහට ලියන අවස්ථාවක් තියෙනවා ඇත්තටම. ඒක මම කලින් කිව්වා වගේ ඊටාම සුලභ ඒ කියන්නේ දුලබ දෙයක් ඇත්තටම අද දවස්වල අද ගොඩක් දුලබ දෙයක්. නමුත් ඒක සමහර පොත් එහෙම තාමත් තියෙනවා මේ ආකාරයට ලියපුවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න හොඳ ප්‍රශ්නයක් අහුවේ ඇත්තටම. ඒක ඊටාම මේ ඒ කියන්නේ ජපානෙට විතරක් නෙවෙයි මං හිතන්නේ චීනෙත් එහෙම වෙන්නේ නැත් සමහරලාට. ඒක මම හරියටම කියන්න දන්නේ නැහැ ඇත්තටම චීන භාෂාවේ මම ඊතරම් ලොකුට ඉගෙනගෙන නැහැ ඇත්තටම. ඒක නිසා මේක පොඩ්ඩක් මතක තියාගන්න. ඒක ඊතරම් දුල පුතාලට ඊතරම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම. මොකද ඒ පොත් එහෙම ඒ වම් පැත්තෙන් ඉඳන් දකුණු පැත්තට තමයි භාවිතා කරන පොත් ගොඩක් වෙලාවට අද තියෙන්නේ ඇත්තට. මේක ප්‍රශ්නයක් නැහැ ඇත්තටම. අද අපි ඊළඟ කොට අකුර ලිව්වොත් එහෙම කකිකු කෙකෝ කියන එක අපි කකිකු කෙකෝ කියන අකුර ලිව්වොත් එහෙම මුලින් පටන් ගත්තේ මෙතනින් කා කියන අකුර ඊළඟට කී කියන අකුර ඊළඟට කූ කියන අකුර ඊළඟට කේ කියන අකුර කෝ කියන අකුර කකිකු කෙකෝ කියන අකුරු ටික මතක නැත්නම් ස්ටෙප් ටික කලින් ඒ පාඩම් ටික බලලා අනිවාර්යයෙන්ම ඒක ඉගෙන ගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. මේ කකිකු කෙකෝ කියන අකුරු ටික තමයි අපි ලිව්වේ. ඊළඟට සෂිසු සෙසෝ කියන අකුරු ටික අපි ඉස්සරහට ලියනවා. එතකොට සෂිසු සෙසෝ කියන අකුරු ටික එතකොට ඒකේ ස්ටෙප් ටික පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක සා ඊළඟට සී කියන අකුර ඊළඟට සූ කියන අකුර ඊළඟට සේ කියන අකුර ඊළඟට අපි ලියන්නේ සේ කියන අකුර. එතකොට ඊළඟට සෝ කියන අකුර. සෂිසු සෙසෝ කියන අකුරු ටික තමයි අපි ඊළඟට කතා කරේ. ඊළඟට අපි තාචිසු තේතෝ කියන අකුරු ටික කතා කරනවා. තා කියන අකුර ඊළඟට චී කියන අකුර චී කියන අකුර ඊළඟට සූ කියන අකුර ඊළඟට තේ කියන අකුර ඊළඟට තෝ කියන අකුර. තාචිත්සු තෙතෝ කියන අකුරු ටික අපි ඉගෙන ගත්තේ. මේක පොඩ්ඩක් මතක් කරගන්න මෙතනට වෙනකන් අපි උදාහරණ පොඩ්ඩක් කතා කරලා අපි වොකැබ්ලරි එක ටිකක් හදාගන්න බලනවා. එතකොට ඒකෙන් දූල පුතාලට ජපන් භාෂා ග්‍රැමර් ඉගෙන ගත්ත හැටි ග්‍රැමර් මම කලින් කිව්වා වගේ ලොකුවට නැහැ. ඇත්තටම සිංහල භාෂාවේ ග්‍රැමර් වලට සමානයි. ඒක නිසා ග්‍රැමර් පොඩ්ඩක් ඉගෙන ගත්ත හැටි දූල පුතාලට එක්තරා ඒ කියන්නේ කොටසක් ඇත්තටම කතා කරන්න පුළුවන් වෙනවා. ඇත්තටම වොකැබ්ලරි එක හදාගත්ත හැටි ඇත්තටම. ඇත්තටම මම කලින් කිව්වා වගේ ලංකාවේ අයට කතා කරන්නයි තේරුම් ගන්නයි ජපන් භාෂාව ඉතාම පහසුයි ඇත්තටම. ඒක නිසා දූල පුතාලට ඉක්මනට කතා කරන්නයි තේරුම් ගන්න ඇත්තටම ජපන් භාෂාව පුළුවන් වෙන්න ඇත්තටම ඉස්සරහට පොඩ්ඩක් ඒක ස්පීඩ් එක වැඩි කරන්න වෙනවා. ඇත්තටම අපිට අවුරුද්දකින් පුළුවන් අනිවාර්යයෙන්ම හොඳින් ජපන් කතා කරන්න තේරුම් ගන්න පුරුදු වෙන්න ඇත්තටම. ඒක නිසා අපි මෙතනින් ඇත්තටම පාඩම් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අද කොටස ඇත්තටම අපි ලබන මාසෙ ඉඳන්
පැය දෙකක් සතියකට අනිවාර්යයෙන්ම කරන්න වෙනවා ඇත්තටම. ඒක සෙනසුරාදා ඉරිදා විතරක්ද සතිය දවසකත් කරනවද කියන එකත් ඒක දූල පුතාලා පුළුවන් නම් හවස 5න් පස්සේ ඒ බැරි වෙලාවල් හරි පුළුවන් වෙලාවල් හරි දෙකෙන් එකක් ඇත්තටම WhatsApp එකට එවන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් වෙනවා ඇත්තටම. ඒක WhatsApp එකට නම්බර් එකට පුළුවන් වෙලා හරි මේ පුළුවන් වෙලාව හවස 5න් පස්සේ සතිය දවස්වල පුළුවන් වෙලාවල් එහෙම නැත්නම් බැරි වෙලාවල් හරි කමක් නැහැ දෙකෙන් එකක් එවන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් වෙනවා. අපි මේ ජපාන් භාෂාව ඒක හොඳට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඊටාම පහසු භාෂාවක්. ඒක නිසා ඒක අපරාධයක් ඇත්තටම අවුරුද්දක් වගේ වෙනකොට අපිට කතා කරන්න පුළුවන් කම තියෙද්දි ඒක අත්තරින එක ඊටාම ඒක අපරාධයක් ඇත්තටම. ඒක නිසා දූල පුතාලා පුළුවන් නම් සර් ඔව් යන්න සර් ඒකේ රෙකෝඩින් සර් දාන රෙකෝඩින් එක බලන්න පුළුවන් YouTube එකකින් විතරද? YouTube එකෙන් විතරක් ඕන්න මේ ලින්ක් එක යවන්න පුළුවන් ඩවුන්ලෝඩ් කර ගන්න ඕන දූල පුතාලට වෙන මොකකට හරි මේ වෙබ් පේජ් එකට සර් දාන්න ඒක මේ ඉන්ටර්නෙට් එකෙන් බලන්න බැරිද? මේ මොකකින්ද පුතා දුව සර් Google එකේ Google Chromeද මොකටද ඕන එකට එවන්න පුළුවන් ඇත්තටම මොකක්ද එවන්න ඔව් ඕනේ සර් Google Chrome තමයි. Google Chrome එකට Google Chrome එකට දාන්න බලන්න මේ ඕන විදිහකට සර් Chrome එකට දාලා සර් මේ නම්බර දෙන්නම් සර් වෙනවද? ඒක තමයි මට මේ දාන්නකො WhatsApp නම්බර එකට එතකොට මම ඒකට එවන්නම්. එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කර ගන්න දෙන්න පුළුවන් ඇත්තටම වීඩියෝ ටික. සර්. ඕකේ අදට පන්තිය අපි මෙතනින් ඉවර කරනවා දූල පුතාලට සුබ රාත්‍රියක්. සර් වෙලාවම Chrome එකේ බලලා මේ පුළුවන් විදිහ එහෙම කරන්න පුළුවන් නේද?